ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා විභාගය සාමාන්‍ය තොරතුරු හා sannivedana තාක්ෂණය විද්‍යුත් පැතුරුම්පත් භාවිතය දෙවන කොටස. මම මේ කොටස ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ පැතුරුම්පතකට දත් ඇතුළත් කිරීම, ඒ ඇතුළත් කරන ලද දත් උපයෝගී කරගනිමින් යම් සමීකරණ ලියලා ඒවට යම් පිළිතුරු ලබා ගැනීම, ඊට පස්සේ නැවතත් එම දත් උපයෝගී කරගෙන ප්‍රස්ථාර නිර්මාණය කිරීම වැනි මූලික කාර්යයන් සිදු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ඉදිරිපත් කිරීමක් තමයි මම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. මේක හුඟක් දුරට ප්‍රායෝගික කාර්යයක් වන නිසා මම මුලින්ම ඔබෙන් ඉල්ලීමක් කරනවා, හැකිතරම් දුරට මේ කොටස අධ්‍යයනය කරන අතරතුර ඔබ අවශ්‍ය දේවල් සටහන් කරගන්න දේ වගේම ප්‍රායෝගිකව ඔබේ පරිගණකය තුළ මේ කාර්ය සිදු කරලා බලන්න කියන එක. හේතුව තමයි සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් මේක දැක්කහම මේක දැකපුවාම ඇති කියලා. දැකපුවාම මම දැන් මේක අවබෝධ කරගත්ත කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඇත්තටම සාර්ථක වෙන්නේ ඔබ මේක පුළුවන් අවස්ථාවක ප්‍රායෝගිකව සිදු කරලා බලන එක. එතකොට තමයි අපිට මේ ක්‍රියාව කරන ආකාරය මේක අපි ප්‍රායෝගිකව අත්දැකීම තමයි ගොඩක් වැදගත් වෙන්නේ. අපි දැන් බලමු කොහොමද එහෙමනම් මේ Excel worksheet එකට මේ දත්ත ඇතුළත් කිරීම සිදු කරන්න කියලා. මුලින්ම අපි කරන්න ඕන Excel worksheet එකක් විවෘත කරගන්න එක. ඉතින් ඒක දැන් අපිට මේ වෙනකොටත් ඒ අත්දැකීම තියෙනවා. අපි සාමාන්‍යයෙන් කරන්නේ Excel worksheet එක කරගන්න පරිගණකේ නම් අපි මේ start menu එක හරහා ගිහිල්ලා අපිට පුළුවන් එකේ programs වලින් Excel කියන එක තෝරාගෙන අපිට විවෘත කරගන්න. දැන් මම මෙතනදී මේ Excel worksheet එකක් විවෘත කරගෙන තියෙන්නේ. ඔබට පේනවා worksheet එක ස්වභාවය. ඔබ දන්නවනේ worksheet එක තීරු සහ පේලි තියෙනවා. ඒ තීරුවක් සහ පේලියක් කැපෙන ස්ථානයක් අපි active cell එකක් කියලා කියනවා. මේ active cell එක තමයි අපි හැමතිස්සෙම මේ mouse එක ගෙනහිලා click කරන තැන අපිට පෙන්වන්නේ. ඉතින් active cell එක මෙතනින් දකින්න පුළුවන් මොකක්ද කියන එක. අපි දත්ත ඇතුළත් කරනකොට හැමතිස්සෙම යොදා ගන්න ඕන මේ active cell එක. ඒකට තමයි අපි දත්ත ඇතුළත් කර යුතු වන්නේ. ඉතින් කොහොමදත් මම මෙතන උදාහරණයක් විදිහට ඕගොල්ලන්ට ඇතුළත් කරන්න පෙන්වන්න යොදාගන්නේ සරල මේ ලකුණු ලයිස්තුවක් නිර්මාණය කරන එක. හේතුව තමයි අපිට මේ මාක් ෂීට් එකක් කියන එක හැමතෙම නිර්මාණය කරන්න සිද්ධ වෙන දෙයක්. සාමාන්‍ය මාක් ෂීට් එකක් නිර්මාණය කරනකොට මාක් ෂීට් එකකට අපි ගොඩක් වෙලාවට දාන්නේ පන්තිය ගණන් සිසුන්ගේ නම් ටික දානවා. ඊට පස්සේ අපි එක එක විෂයන් වලට ලබාගත් ලකුණු ටික දානවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ ලකුණු ආශ්‍රයෙන් යම් තවත් දත්ත නිර්මාණය කරගන්න. උදාහරණයක් විදිහට එකතුව ගන්න පුළුවන්, මුළු ලකුණු ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ සාමාන්‍ය අගය ගන්න පුළුවන්. ඊට පස්සේ ස්ථානය ඒ වගේ ගන්න පුළුවන්. ඊට පස්සේ සමහර විෂයන් වලට වැඩිපුර ලකුණු ලබාගත්තේ මේ සිසුන් කවුද කියන එක ඔන්න වගේ අපිට යම් දේවල් ගන්න පුළුවන්. ඉතින් ඔන්න වගේ දේවල් පදනම් කරගෙන මම මෙතන උත්සාහ කරනවා ඔයගොල්ලන්ට පෙන්වන්න කොහොමද මේ මාක් ෂීට් එක හදන්නේ කියන එක. මාක් ෂීට් එක හදනකොට අපි පළවෙනි කොලම් එකේ හුඟක් වෙලාවට දාන්නේ මේ name කියන එක. ඒ නිසා මම මෙතන name කියලා කොලම් එකක් වෙන් කරගෙන ඒකට නම් කීපයක් ඇතුළත් කර ගන්නවා මම. මෙහෙම. මම මේ විදිහට අපි කැමති නම් ටික අදනම සනුක කියලා දැම්මා. කවින්දු කියලා දැම්මා. ඊට පස්සේ හිමාශ කියලා දැම්මා. ඊට පස්සේ සශිකා, පස්සේ කෞශල්‍යා වගේ නම් ටිකක් දාන්න පුළුවන්. මම මෙතන නම් 5ක් ඇතුළත් කරා. නමුත් ඒකෙදි අපිට අවශ්‍ය නම් ප්‍රමාණයක් අවශ්‍ය ආකාරයට මේකෙදි දාගන්න පුළුවන්. මේ නම් ටික ඇතුළත් කරගත්තන් පස්සේ අපිට දැන් සමහරට හිතෙනවා මේක මේ නම් වලට මේ ප්‍රමාණවත් නැහැ කියලා මේ කොලම් එක අපිට මේ මෙන්න මේ ස්ථානෙට ගිහිල්ලා අපිට කොලම් එක යම්කිසි විදිහකින් ලොකු කරගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහට අපිට මේව අවශ්‍ය පාඩම් වෙනස් කරගන්න පුළුවන්. දැන් ඊළඟට අපිට පුළුවන් ඊළඟ කොලම් එක පාවිච්චි කරන්න වෙනත් දත් දාන්න. දැන් උදාහරණයක් විදිහට විෂයන් වලට අදාළ ලකුණු. මම මේකෙදි පළවෙනි කොලම් එකේ maths කියන විෂයට දාලා දානවා. මම මේකෙදි දානවා මෙහෙම කැමති ලකුණු ටිකක්. මම 45යි. ඊට පස්සේ 40යි. ඊළඟට 90යි. අපි මේ absent කියන්නේ AB කියලා දානවා. මොකද අපි හිතමු එයා සමහර වෙලාවට ඒ විෂයට සහභාගී වෙන්නේ නැහැ. 80යි විදිහට දැම්මා. ඊට පස්සේ මම ඊළඟ එකට යනවා. එතකොට මට යන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි ඔයගොල්ලෝ දන්නවා දැන් මේ වෙනකොටත් mouse එකෙන් යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට arrow key වලින් යන්න පුළුවන්. දැන් මම දැනට පාවිච්චි කරනවා mouse එකෙන් යන්න. ඊට පස්සේ මම දානවා ඊළඟ විෂය සිංහල කියන විෂය. සිංහල විෂයට ලකුණු ගත්තට ඊළඟට මම මේක දානවා. මෙයාට දානවා 78යි 67යි 90යි 70යි 70යි. ඊට තවත් විෂයක් තියෙනවා. අපි හිතමු මෙතනදී ආරම්භ කරනවා සයන්ස් කියන විෂයට. ඒකටත් එයා ලකුණු නම් දෙනවා යම් ප්‍රමාණයක් 55යි. මේ ළමයාකට absence. ඊට පස්සේ මෙයා 70යි මෙතන 78යි
මෙතන 60යි. තව විෂයක් තියෙනවා ICT කියන විෂයත් ඒ හදාලා තියෙනවා කියලා හිතමු අපි. අපි දැන් ඉගෙන ගන්න විෂයනේ 66යි 90යි 80යි 90යි 50යි. ඔහම ලකුණු ටිකක් තරම් තියෙනවා. දැන් මේ අපි දාලා තියෙන්නේ කුඩා ප්‍රමාණයේ වර්ක්ෂීට් එකක් තමයි මේ අපි නිර්මාණය කරගෙන තියෙන්නේ. ඔබට මම හිතන්නේ පේනවා ඇති මේක. මම ටිකක් තිරිය ලොක් කරලා පෙන්නන්නම් මේක තවදුරටත් පැහැදිලි වෙන්න. මෙන්න මේ වගේ වර්ක්ෂීට් එකක්. එතකොට මේ වර්ක්ෂීට් එකට දැන් දත්ත ටිකක් ඇතුළත් කර ගැනීම සිදු කරා. ඒ කියන්නේ මේ දත්ත ඇතුළත් කර ගැනීම තමයි මූලික කාර්ය වර්ක්ෂීට් එක. ඊට පස්සේ දත්ත ඇතුළත් කරගත්තයින් පස්සේ තමයි අපි ඊළඟ කාරණාවට යන්නේ. ඒ කියන්නේ වර්ක්ෂීට් එකේ වැඩ කටයුතු ඊළඟට අපි ගෙනියන්නේ එහෙම. සාමාන්‍යයෙන් අපි මේ දත්ත ඇතුළත් කරන අතර වාරයේදී මේක ආරම්භ කරායින් පස්සේ අපි දන්නවා වෙනත් මෘදුකාංග වල වගේම මේකෙත් මේ සේව් කියන ඔප්ෂන් එක තියෙනවා. අපේ ඉදිරියට මේක නැවත ගන්න අපිට ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේකේ ඔයගොල්ලන්ට ඕන නම් මේ ෆයිල් වලට ගිහිල්ලා ඒකේ සේව් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒකෙන් අපිට කැමති නමක් දීලා ඉවරලා මේක අපිට සේව් කරගන්න පුළුවන්. ඊළඟට දැන් අපි සූදානම් වෙන්නේ මේ යොදාගත්ත දත්ත මේ ඇතුළත් කිරීම යොදාගෙන ඊළඟට අපි උත්සාහ කරන්න ඕන කොහොමද අපි ඉදිරි කටයුතු කරන්න කියන එක. දැන් අපි බලමු කරන්නේ කොහොමද කියන එක. අපි මේ දත්ත ඇතුළත් කරගත්තයින් පස්සේ වර්ක්ෂීට් එකකට ඒ දත්ත උපයෝගී කරගෙන තමයි අපිට යම් දේවල් කරන්න සිදු වෙන්නේ. නමුත් මම මෙතනදී ඔයගොල්ලන්ට වෙනත් කාරණාවක් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරනවා. හේතුව තමයි අපිට පුළුවන්කම තියෙනවා මේ වර්ක්ෂීට් එකක තියෙන සෙල් උපයෝගී කරගෙන යම් ගණිත කර්ම කරන්න. මේකෙදී අපි ගණිත කර්ම කියලා කියන්නේ සාමාන්‍ය මූලික ගණිතයේදී කරන ඒවට අමතරව තවත් දේවල් කරන්නත් පුළුවන්. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ මූලික ගණිතයේදී කරන යම් ගණිත කර්ම. දැන් මම මෙතන ඕගොල්ලන්ට තිරේ පෙන්නලා තියෙනවා මූලික ගණිතයේදී අපිට අවශ්‍ය වෙන ගණිත කර්ම ටික. එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම සහ බලය පෙන්වීම කියන එක. ඉතින් ඒ නිසා අපි බලමු මෙන්න මේවා කොහොමද මේ Excel worksheet එකකදී මෙන්න මේ ගණිත කර්ම සිදු කරන්න කියන එක. දැන් ඒක ඇත්තටම අපිට අර අපි කලින් ඇතුළත් කරගත්තු ලකුණු ලයිස්තුවට මේ කාරණාව දාලා වෙන්නේ නැහැ. මේක අමතර දෙයක්. අමතර දෙයක් කියලා කියන්නේ අපිට වර්ක්ෂීට් එක සමහර වෙලාවට අපිට සිදු වෙනවා යම් ගණිතමය ගණිත කර්ම සිදු කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒවා සිදු වෙන්නේ කොහොමද කියන එක බලමු. මේකෙදි සඳහන් කළ යුතු කාරණාවක් තියෙනවා. සමහර ගණිත කර්ම සඳහා භාවිතා කරන ලිඛිත සලකුණු ඒ විදිහට භාවිතා වෙන්නේ නැහැ Excel වලදී. ඒකට Excel වලදී භාවිතා වෙන්නේ අපි ඒක වෙනස් ක්‍රමයකට තමයි භාවිතා කරන්නේ. ඒ නිසා මම ඔබට පෙන්වන්නම් කොහොමද අපි මේක සිදු කරන්නේ කියන එක. දැන් උදාහරණයක් විදිහට එකතු කිරීමේ ලකුණ අපි ඇඩිෂන් කියලා කියනවා. මේ ඇඩිෂන් එක සාමාන්‍ය ඇඩිෂන් එක අපි භාවිතා කරන්නේ දෙක එකතු කිරීමේ සලකුණ දෙක. ඒකේ කිසි වෙනසක් නැහැ. අපි Excel වලත් ගණනක් හදනවා නම් දෙක එකතු කිරීම දෙක කියලා ගන්න පුළුවන්. අඩු කිරීම subtraction කියන එකත් එහෙම තමයි. ඒකෙත් වෙනසක් වෙන්නේ නැහැ. නමුත් මේ වැඩි කිරීම කියන ලකුණේ පුංචි වෙනසක් වෙනවා. වැඩි කිරීම කියන ලකුණ වෙන්නේ ඇත්තටම අපි සාමාන්‍ය ගණිතයේදී නම් භාවිතා කරන්නේ වැඩි කිරීමේ ලකුණ. ඔබ දන්නවා x අකුරක් වගේ තියෙන වැඩි කිරීමේ ලකුණ. නමුත් අපි මෙතනදී භාවිතා කරන්නේ වැඩි කිරීමේ ලකුණට මේ තරුවක් වගේ තියෙන එක තමයි භාවිතා කරන්නේ. හුඟක් වෙලාවට මේ තරු සලකුණ ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් කීබෝඩ් එකේ නම් shift එකත් එක්ක 8 කියන 8 යතුර ප්‍රෙස් කරපුවාම ඕගොල්ලන්ට මේ තරු සලකුණ යොදා ගන්න පුළුවන්. එතකොට මේක තමයි මේ මල්ටිප්ලිකේෂන් වලට පාවිච්චි කරන්නේ. ඊට පස්සේ බෙදීමේ සලකුණ. අපි සාමාන්‍ය ගණිතයේදී නම් බෙදීම සලකුණ පාවිච්චි කරන්නේ මේක නෙවෙයි. අපි බෙදීම කියන්නේ අපි ඉරි කැලක් ඇඳලා ඒක දෙපැත්තෙන් ඉහළින් සහ පහළින් තිතක් තියෙනවා. නමුත් මේ ඩිවිෂන් එකට පාවිච්චි කරන්නේ Excel වල නම් ඇල ඉරක් තමයි. එනිසා ඔබ මතක තියාගන්න මෙන්න මේකෙදී ඇල ඉරක් දීලා තියෙනවා නම් අපි Excel වල බෙදීමේ සලකුණ විදිහට ගන්නවා. ඊළඟට අපිට ගණිතය ඕන වෙනවා මේ බලය ප්‍රකාශ කරන්න. power එක. එතකොට මේ power එක ප්‍රකාශ කරන්න අපි පාවිච්චි කරන්නේ සාමාන්‍ය ගණිතයේදී නම් ඒ අදාළ ඉලක්කම ලියලා ඊට දකුණු පැත්තේ ඉහළින් අපි කුඩාවට ලියනවා බලය. නමුත් අපිට මේ විදිහට ලියලා ගණිතමය ප්‍රකාශනයක් විසඳන්න බෑ Excel වල. එහෙම වුණාම අපිට සිද්ධ වෙනවා Excel වල නම් දෙක මේ සලකුණ මෙන්න මේ සලකුණ යොදලා අපි ඊට පස්සේ අපිට පුළුවන් 3 ලියන්න. එතකොට මෙන්න මේ ආකාරයට තමයි අපි Excel වල මේ කාරණාව කරන්නේ. ඒ නිසා ඔබ හොඳින් මතක තියාගන්න Excel වල මේ ගණිතමය ක්‍රියාකාරකම් කරනකොට මෙන්න මේ දීලා තියෙන විදිහේ සැලැස්මකට අනුව තමයි අපිට කරන්න සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් අපි මේ Excel වල ගැටලා නෙමෙයි සාමාන්‍ය ගණිතයේදී වුණත් ඔබට මතක ඇති අපි විශාල සමීකරණයක් විසඳනකොට ඒකේ අනුපිළිවෙලක් තියෙනවා. ඒ කියන්නේ අපි සමීකරණය විසඳන්න පටන් ගත්තාම අපිට කැමති තැන් වලින් විසඳන්නේ නැහැනේ. ඒකේ තියෙන එක්තරා ක්‍රමයක්. ඉතින් ඒ ක්‍රමයට සමාන ක්‍රමයක්ම තමයි Excel වලත් භාවිතා වෙන්නේ. දැන් මම හිතන්නේ ඔයගොල්ලන්ට මේ තිරිය දාලා තියෙනවා. අපි මුලින්ම විසඳන්නේ වරහන් ඇතුලේ තියෙනවා.
ඒ නිසා ඔබ මතක තියාගන්න යම් කිසි වරහණක් තිබුණොත් එහෙම පළමුවෙන්ම අපි ප්‍රමුඛ ස්ථාන දෙනවා වරහණ ඇතුළට. ඊට පස්සේ අපි දෙනවා බලයන් තියෙනවට. මෙන්න මේකට. බලය සලකුණු දීලා තියෙන එකට. ඊට පස්සේ අපි යොදා ගන්නවා වැඩි කිරීම සහ බෙදීම කියන එකට. ඊට පස්සේ අපි ප්‍රමුඛ ස්ථානයේ දෙන්නේ අවසානයේටම එකතු කිරීම සහ අඩු කිරීම කියන. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න Excel වල ලියලා තියෙන යම්කිසි ගණිත ප්‍රකාශනයක් සුළු කරනකොට මෙන්න මේ අනුපිළිවෙලට තමයි අපි සුළු කරගෙන එන්න ඕනේ. ඉතින් ඒක අපිට දකින්න පුළුවන්. ඒක මෙතන උදාහරණයක් විදිහට මම ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා. දැන් මේක හිතන්න මෙන්න මේ වගේ ගණිත ප්‍රකාශනයක් දීලා තියෙනවා. දැන් අපි ප්‍රකාශනයක් ලියන්නේ මෙන්න මෙහෙම. Excel වල ලියන්නේ මෙන්න මෙහෙම. සමාන කිරීම දාලා අපිට අවශ්‍ය ප්‍රකාශනය ලියනවා. දීලා අපි එන්ටර් කරපුවාම අපිට උත්තරේ ඒ සෙල් එක තුල පෙන්වනවා. මම මේක දැන් මේකෙන් පස්සේ ඔයගොල්ලන්ට පෙන්වන්නම් කොහොමද ප්‍රායෝගිකව කරන්න කියන එක. දැන් මෙතන මම දීලා තියෙනවා 2 එකතු කිරීම 4 වැඩි කිරීම 3. ඒතර කොහොමද මේක විසඳෙන්නේ? මේකේ ප්‍රමුඛ ස්ථානයේ හම්බෙනවා මෙතන 4 වැඩි කිරීම 3 කියන එකට. එතකොට 4 වරක් 3 12යි. ඊට පස්සේ ඒකට එකතු වෙලා උත්තරේ 14 කියලා හම්බෙනවා. මේකෙත් එහෙමයි. මේකේ නම් ඒ ප්‍රකාශනයේම තමයි තියෙන්නේ. ඒ ප්‍රකාශනයේ 2 එකතු කිරීම 4 කියන එකට වරහණක් දාලා තියෙනවා. එතකොට මොකද උනේ? ඒ වරහණ යෙදීම නිසා මේකේ ප්‍රමුඛ ස්ථානයක් ආවා මෙන්න මෙහිකට. එතකොට ඉස්සල්ලා කරන්නේ 2 එකතු කිරීම 4 6 ඊට පස්සේ තමයි 6 වැඩි කිරීම 3 කියලා 18 කියලා ගන්නෙ. මෙතනත් එහෙම තමයි. මෙතන අනික් පැත්තට. මෙතනදී ඔයගොල්ලෝ බලන්න වැඩි කිරීම සහ බලය කියන එක තියෙනවා. ඒතර ඔබ හොඳට මතක් කරන්න මේකෙදි වැඩි කිරීමද ප්‍රමුඛතාවය වැඩි වෙන්නේ බලය කියන එකද ප්‍රමුඛතාවය වැඩි වෙන්නේ කියන එක. දැන් බලන්න මෙතන මේ බලය තමයි ප්‍රමුඛතාවය වැඩි වෙන්නේ. ඉතින් එහෙම වුණාම අපිට මේකෙදි බලය තියෙන කිස්සල්ලාම විසඳන්න ඕන. ඒ කියන්නේ 3 දෙවෙනි බලය. ඒ කියන්නේ 3 වරක් 3 9යි. ඊට පස්සේ 9 කියන එක ගත්තා. ඊට පස්සේ 9 වැඩි කිරීම 4 කියලා මේක 30යි ගන්නවා. ওই විදිහට අපිට පුළුවන් අපි මේ අනුපිළිවෙලකට අනුව ඕනම ගණිත සමීකරණයක් විසඳන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබට මම මෙතන මේ තිරේ දාලා තියෙනවා සංකීර්ණ ගණිත සමීකරණ කීපයක් තිරේ ඔයගොල්ලන්ට බලන්න. ඉතින් අපිට ඕනනම් මේ Excel වලට ගිහිල්ලා මේ වගේ විශාල සමීකරණ ලියලා ඉවරලා මේවා විසඳලා බලන්න පුළුවන්. ඔබ හොඳට මතක තියාගන්න ඕන කාරණාවක් තියෙනවා. මම මෙතන දාලා තියෙනවා නෝට් එකක් විදියට මේ අවශ්‍ය දේවල් ඔයගොල්ලෝ සටහන් කරගන්න ඔබට අවශ්‍ය නම් යම්කිසි සමීකරණයක අපිට යම්කිසි දෙයක් ප්‍රමුඛ ස්ථානයක් දෙන්න ඕන නම් කරන්න ඕන කාරණාව සහ අපිට මේ සමීකරණයේ අනුපිළිවෙල වෙනස් කරගන්න ඕන කරගන්න ඕන විදිය. මේකෙදි පළවෙනි කාරණාවේදී මම ඉදිරිපත් කරලා තියෙන ඕගොල්ලන්ට කියන්නේ මොකද්ද? When bracket are not used operators in the same level such as multiplication and subtraction, addition and subtractions are executed from left to right. අන්න ඒක ඔබ හොඳට මතක තියාගන්න. මෙතන යම් අවස්ථාවක ගණිත සමීකරණයක සමාන මට්ටමේ ගණිත ක්‍රියාකාරකම් දාලා තිබුණොත් එහෙම ඒක අපි හැමතිස්සෙම කරන්නේ left to right තමයි මේක විසඳන්නේ. වම් පැත්තේ සිට දකුණට තමයි මේක විසඳන්නේ. ඒ නිසා ඔබ හිතන්නේ එකම ගානක සමහර වෙලාවට එකතු කිරීම සහ අඩු කිරීම දෙකම තියෙනවා. එහෙම වුණාම අපි දන්නවා එකතු කිරීම සහ අඩු කිරීම කියන දෙකම අයිති වෙන්නේ එකම ලෙවල් එකට. එහෙම වුණාම අපි කරන්නේ ගණිත සමීකරණයේ ගණිත ගැටලුව වම් පැත්තේ ඉඳලා විසඳගෙන යනවා. ඒකයි එතන ස්වභාවය. ඊළඟට සමහර අවස්ථාවක අපිට තියෙන්න පුළුවන් මේ ගණිත සමීකරණයක ඒ සමීකරණේ ප්‍රමුඛ ස්ථානයේ දීලා නැති එකක් පහළ තියෙන්න පුළුවන්. නමුත් අපිට සමහරවිට ඒක ඉහළට ගන්න සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් විතර මෙන්න මෙතන උදාහරණ මම ඔයාලට පෙන්නනවා තිරේ 2 එකතු කිරීම 3 වැඩි කිරීම 4. එතකොට මෙතන නම් ඇත්තටම උත්තරේ එන්නේ 3 4ෙන් වැඩි කරලා එන උත්තරයට තමයි 2 එකතු කරන්නේ. 3 වරක් 4 12යි 12ට දෙකත් එකතු කරපුවම 14 කියලා එනවා. නමුත් යම් කිසි අවස්ථාවක අපි මේ 2 එකතු කිරීම 3 කිනේට වරහණ දැම්මොත් එහෙම වෙන්නේ මේ වරහණ දාපු එකට ප්‍රමුඛ ස්ථාන එනවා. එතකොට වෙන්නේ 2 එකතු කිරීම 3 5 අරගෙන ඒක නැවත 4ෙන් වැඩි කරලා තමයි උත්තරේ දාන්නේ. ඒ නිසා ඔබ හොඳින් මේ ගැන අවධානය මතකයේ තබා ගන්න ඔබ වැඩ කරනකොට. ඒ නිසා මම මේක Excel worksheet එකට ගිහිල්ලා මේ කාරණාව කරලා පෙන්නන්නම්. දැන් මෙතන තියෙන්නේ අපි කලින් වැඩ කරපු ෂීට් එකමයි අපි හදාගත්ත ලකුණු ලයිස්තුව. මම මේ ලකුණු ලයිස්තුව ওই විදිහටම තියනකොට මේකේ පැත්තකට එනවා මෙන්න මේ වගේ තැනකට. ඒ කියන්නේ මේ කාරණාව අපි ගාන හදලා බලන්න. මේකෙදි අපිට සෙල් එකක් තුල මේ කාර්යය කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න සෙල් එකක් ඇතුලේ අවශ්‍ය සමීකරණය ලියන්න පුළුවන්. දැන් මම සමීකරණය ලියන්න හදන්නේ. සමීකරණයක් කියන්නේ ගණිත ගැටලුව විසඳන ආකාරය ලියන්න හදන්නේ. මේක හරිම පහසුයි. අපිට ලියන්න පුළුවන් සමාන කිරීම දැම්මා. ඊට පස්සේ මම කියනවා අවශ්‍ය ගණිත ගැටලුව ලියනවා. කොහොමද? මම ලියනවා 2 එකතු කිරීම 5 2 එකතු කිරීම 5 කියලා කියනවා. බලන්න මම මෙතන සමීකරණය ලියනකොට මෙන්න මේක සමීකරණයක් විදිහට ලියනකොට ඒක මෙන්න මේ ෆෝමියුලා බාර් එකේ මෙන්න මෙතන
මේක මේ විදිහටම මුද්‍රණය වෙනවා. ඒ කියන්නේ එයා දන්නවා දැන් මේ අපි සමීකරණයක් ලියන්නේ කියන එක. සමීකරණයක් කියන එක අපිට අඳුනා ගන්න පුළුවන් මේක පැහැදිලිවම මේ ඉස්සරහා තියෙන සමාන ලකුණෙන්. මෙන්න මේ සමාන ලකුණු තියෙනවා නම් අපි මේක සලකනවා සමීකරණයක් කියලා. මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් තිරිය ලොක් කරලා බලන්න. මෙන්න මෙහෙම. මේ සමාන ලකුණු තියෙනවා නම් අපිට ඒක සමීකරණයක් විදිහට අඳුනා ගැනීම හැකියාව තියෙනවා. ඊට පස්සේ මම දැන් මෙතන දෙක එකතු කිරීම පහ කියන එක ලියලා මම මෙතන එන්ටර් කී එක ප්‍රෙස් කරනවා. එතකොට බලන්න මෙතන උත්තරේ අපිට 7 කියන එක හම්බ වුණා. මෙතන මේ උත්තරේ 7 කියන එක හම්බ වුණා. ඒ කියන්නේ අපි ඇතුළත් කරපු ගණිත ප්‍රකාශනයට අදාළ උත්තරේ තමයි මෙතන හම්බුනේ. දැන් 7 කියන උත්තරේ මෙතන ප්‍රදර්ශනය වෙනකොට මොනම හේතුවෙන්වත් මෙතන සමීකරණය අපිට දැන් දකින්න පුළුවන් කමක් නැහැ. සමීකරණය අපිට බලනවා නම් අපිට ඒ අදාළ ඇක්ටිව් සෙල් එක ක්ලික් කරපුවාම ඒ සෙල් එකට අදාළ යම් සමීකරණයක් තියෙනවා නම් ඒ සමීකරණය අපිට මෙන්න මේ ෆෝමියුලා බා එකේ දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපිට මේ සමීකරණය උනන් තවදුරටත් සංවර්ධනය කරන්න පුළුවන්. එහෙනම් මේ ගණිත ගැටලුව මම දානවා මෙතන වැඩි කිරීම මම දානවා 3 කියන එක. දැන් බලන්න 2 එකතු කිරීම 5 වැඩි කිරීම 3. අපි මම ලොක් කරලා පෙන්නනම් තිරි ටිකක්. මෙදින් 2 එකතු කිරීම 5 වැඩි කිරීම 3. මේකේ උත්තරේ එන්න ඕන ඇත්තටම මුලින්ම විසඳෙන්නේ 5 වරක් 3 15යි 15යි 2යි 17යි කියන එක තමයි උත්තරේ එන්න ඕන. මම මේක මෙතන සමීකරණය ලියලා ඉවරලා මම මේක එන්ටර් කරනවා. 17 කියන උත්තරේ අපිට මෙතන ප්‍රදර්ශනය වුණා. මේ බලන්න 17 කියන එක ප්‍රදර්ශනය වුණා. නමුත් මම මේ සමීකරණේ පුංචි වෙනස් කිරීමක් කරනවා. මේ ගැටලුවේ පුංචි වෙනස් කිරීමක්. අපි කතා කරන්නේ මේකේ ප්‍රමුඛතාවය වෙනස් කරන්න පුළුවන් කියලා යම් විදිහකින් අපිට මේකේ මේ වරහණක් දාලා මම මෙතන 2 සහ 5 කියන එක වරහණකට ඇතුළත් කරනවා. මම මෙතන වරහණක් විදියට මෙන්න මෙහෙම ටයිප් කරනවා. මෙන්න මේ විදියට වරහණක් විදියට මම මේක ටයිප් කරා 2 සහ 5 කියන එක. දැන් එතකොට මොකද වෙන්නේ? මෙතනදි වෙන්නේ දැන් අර 5 වැඩි කිරීම 3 කියන එකේ ප්‍රමුඛතාවයෙන් නැතුව ගියා. දැන් 2 එකතු කිරීම 5 කියන එක ප්‍රමුඛතාවය වැඩි වුණා වරහණ නිසා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මේක විසඳුපුවා වෙන්නේ ඇත්තටම 5 සහ 2 එකතු කරලා ඉස්සෙල්ලා. එතකොට 5යි 2යි 7යි. ඊට පස්සේ තමයි මේක 7 වැඩි කිරීම 3 21 කියන එක එන්නේ. අපි බලමු මේක එනවද කියන එක. අපිට මෙතන දාලා මේක එන්ටර් කී එක ප්‍රෙස් කරන්න පුළුවන්. දැන් හරි. දැන් මෙන්න බලන්න 7 වැඩි කිරීම 3 කියලා මෙන්න මේ උත්තරය ආවා. දැන් බලන්න එතනදී එකම ප්‍රකාශනයේට අපි ඒ වරහණ ඇතුළත් කරන තැන අනුවත් ඒ ප්‍රකාශනයේ උත්තර එන විදිය වෙනස් වුණා. ඒ නිසා ඔබ හොඳින් මතක තියාගන්න යම්කිසි ගණිත ප්‍රකාශනයක ඒ අනුපිළිවෙල ඒ ප්‍රකාශනයේ සුළු වෙන්න ඕන අනුපිළිවෙලට අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ කියන එක. ඉතින් අපි නැවතත් අපි පාඩමේ බලමු කොහොමද මේ ඊළඟට මේ කාරණා වෙන්නේ කියන එක. ඊළඟට අපිට සිද්ධ වෙනවා සමහර ගණිත ගැටලු විසඳන්න මේ සෙල් රිෆරන්සස් යොදාගෙන. සෙල් රිෆරන්සස් කියලා කියන්නේ අපි එතනදි කරන්නේ ගණිත ගැටලුව අපි ගණිතේ විසඳන්න ඕන ගණිතමය ප්‍රකාශනය අපි වර්ක්ෂීට් එකට දෙන්නේ නැහැ. අපි වර්ක්ෂීට් එකේ වෙනත් තැන්වල තියෙන සෙල් වල තියෙන ඇඩ්‍රස් යොදාගෙන ඒ ඇඩ්‍රස් පදනම් කරගෙන අපිට පුළුවන් තවත් තැනක උත්තරයක් ගන්න. ඒක මම මගේ පළවෙනි මේ වැඩසටහනෙත් මම මේ ගැන එක උදාහරණයක් පෙන්නුවා. නමුත් මේක තවදුරටත් අපි මේක සාකච්ඡා කරලා බලන්න පුළුවන්. අපි බලමු මේ සෙල් රිෆරන්ස් එකක් ගන්න කොහොමද කියන එක. සෙල් රිෆරන්ස් එක ගන්න මම දැන් මේ තිරිය දාලා තියෙනවා. දැන් මෙතන මේ සෙල් දෙකේ A1 කියන සෙල් එකේ 12 තියෙනවා. B1 කියන එකේ 20 කියන එක තියෙනවා. මම කියනවා C1 කියන සෙල් එකේ මේ දෙකේ එකතුව ප්‍රදර්ශනය කරන්න කියලා. එහෙම වුණාම මම මෙතන යොදාගෙන තියෙන කොහොමද C1 කියන එකේ ෆෝමියුලා එකක් ලියලා තියෙනවා. සමානයි මොකද්ද A1 සෙල් එක එකතු කරන්න B1 වලට කියලා. එතකොට අපි මෙතනදී ඇත්තටම යම්කිසි මේ අගයක් දෙන්නේ නැහැ. අපි දෙන්නේ අදාළ සෙල් එකේ තියෙන අගයන් දෙක තමයි අපිට මෙතන එකතු කරලා පෙන්වන්න කියලා කියන්නේ. ඉතින් මේකේ තියෙන විශේෂත්වය වෙන්නේ මේ සෙල් වල තියෙන අගයන් වෙනස් කරනකොට අපිට ඒ අගයන් වලට අදාළව නව අගයන් උනත් අපිට ලේසියෙන්ම මේ අදාළ උත්තරයේ තියෙන සෙල් එකේ ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි බලමු මේක කොහොමද ප්‍රායෝගිකව කරන්න කියලා. දැන් මෙතනදී මම ඒකට යොදා ගන්න ඇත්තට මම මේ හදාගත්තු මාක් ෂීට් එක උනත් මට යොදා ගන්න පුළුවන්. දැන් මේ මාක් ෂීට් එක දිහා බලපුවාම මේ මාක් ෂීට් එකේ B2 කියලා තියෙනවා C2 D2 එහෙම ඒ ආදී වශයෙන් විෂයන් වලට මෙහෙම ලකුණු දාලා තියෙනවා. මට අවශ්‍ය නම් පුළුවන්කම තියෙනවා මෙන්න මෙතනදී අපි හිතමු මෙන්න මේ සෙල් එකේ මේ කැමති තැනක් ගන්න පුළුවන්. මෙතන අදාළ වෙන්නේ හැමතිස්සෙම ඔබ මතක තියාගන්න ඔබ ෆෝමියුලා එක ලියන තැන තමයි මේ කාරණාවට අදාළ වෙන්නේ. මම එහෙනම් මම මෙතන මේ ෆෝමියුලා එක ලියනවා. ඕනනම් මෙතන ලියන්නත් පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මම මෙතන ෆෝමියුලා එක ලියනවා. මම ෆෝමියුලා එක ලියනවා කොහොමද? සමානයි
සමානයි කියලා දාලා මම කියනවා මෙතන B2 වල තියෙන එක B2 වල තියෙන එක එකතු කරන්න C2 වල තියෙන එකට. දැන් බලන්න ඒක එහෙම ලියනකොට ඒ විදිහට මම තිරිය ලොක් කරන්නම්. මෙහෙම ලියනකොට ඒක මට විශේෂ කරලා පෙන්නුවා මෙතන මේ බලන්න. B2 කියන එක නිල් පාටින් පෙන්නුවා. එතකොට B2 වලට ගත්තේ මොන දත්තේද කියන එක මෙතනින් මට පෙන්ලා තියෙනවා. C2 කියන එක දුඹුරු පාටින් පෙන්නුවා. ඒකත් මෙතනින් ගත්තා කියන එක පෙන්ලා තියෙනවා. දැන් මෙතන උත්තරේ මොකද්ද වෙන්නේ? මේ සෙල් එකට අනිවාර්යෙන් උත්තරේ දානවා. මෙන්න මේ දෙකේ එකතුව. අපි බලමු මේ වීදි කියන එක. මම මෙතනින් මේ අදාළ ෆෝමියුලා එක ලියලා මම එන්ටර් කී එක ප්‍රෙස් කරනවා. දැන් බලන්න 123 කියන උත්තරේ අපිට මෙතන හම්බ වුණා. 123 කියන උත්තරේ මෙතන හම්බෙලා තියෙනවා. එතකොට මෙතනදී කරේ ඇත්තටම මොකද්ද? මෙන්න මේ සෙල් දෙක පදනම් කරගෙන ඒ සෙල් දෙකට අදාළව ඒ සෙල් දෙකේ අගයන් වලට අදාළ උත්තරයක් තමයි මෙතන ප්‍රදර්ශනය කරේ. මම යම් කිසි විදියකින් හිතමුකෝ දැන් මේ මැත්ස් කියන එකට මේ ශිෂ්‍යයා අරගෙන තියෙන ලකුණු 45නේ. මම මේක ලකුණු 85ක් කරනවා. 85ක් කරලා මම මේක එන්ටර් කරපුවාම මොකද වෙන්නේ? ඒ 85ට අදාළව මේ අගේ වෙනස් වුණා. ඔබ දකින්න ඇති. 85ට අදාළව මේක 163ට පත් වුණා. ඒ කියන්නේ අපිට හැමතිස්සෙම මේ සමීකරණයට බාධාවක් නොකර අපේ දත්ත තියෙන ස්ථානයේ දත්ත වෙනස් කරලා අපිට පුළුවන් ඒ සමීකරණයේ යොදාගෙන අපි අරගෙන තියෙන උත්තරේ වෙනස් කරගන්න. ඉතින් මේක අපිට ඉතා පහසුවක් අපි විශාල ප්‍රමාණයේ ගණිත කර්ම කරනකොට විශාල ගැටලු විසඳනකොට අපිට මේක ගොඩක් දුරට ප්‍රයෝජනට ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ විදිහට අපිට පුළුවන්කම තියෙනවා මේ යම් සෙල් වල ඇඩ්‍රස් පදනම් කරගෙන ඇඩ්‍රස් එක යොදාගෙන අපිට යම් විදිහේ ගණිත කර්ම කරන්න. දැන් උදාහරණයකට මම තව එක උදාහරණයක් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. දැන් මම මෙතනදී නම් කරේ B2 කියන එක එකතු කරා C2 වලට. දැන් මම මෙතනදී මෙහෙම කියනවා B2 වල තියෙන අගය දෙකෙන් බෙදලා දාන්න කියලා. එතකොට හිතන්න ඔබ මේක හොඳින් අවධානය කරගන්න. එතකොට උනේ සෙල් එකේ ඇඩ්‍රස් එක පදනම් කරගෙන ඒ මත තියෙන අගය තව වෙනත් සුළු ගණිත කර්මයක් යොදාගෙන ඒකට භාජනය කරලා අපිට උත්තරේ දෙනවා. දැන් එතකොට අපි මෙතනදී මම මෙහෙම කරනවා B2 එකතු කිරීම C2 කියනකොට ඒකේ C2 කියන කොටස මම ඉවත් කරලා මම කියනවා B2 වල තියෙන අගය දාන්න කියලා දෙකෙන් වැඩි කරලා එහෙම නැත්නම් දෙකෙන් බෙදලා මොකක් හරි අපිට කැමති ගණිත කර්මයක් දාන්න පුළුවන්. මම දානවා මේකෙදි බෙදීම දෙක කියන එක දානවා. දෙකෙන් බෙදලා දාන්න කියලා කියනවා මෙතන B2 වල තියෙන අගය. B2 වල තියෙන අගය දෙකෙන් බෙදලා මෙතන ප්‍රදර්ශනය කරන්න කියලා කියනවා. අපි බලමු මෙහෙම කරයිද කියන එක. මෙහෙම දාලා මම එන්ටර් කී එක ප්‍රෙස් කරනවා. දැන් මෙන්න ඒකට පිළිතුර අපිට ලැබුණා. පිළිතුර මොකද ලැබුණේ? 42.5 කියන එක හම්බුණා. එතකොට උනේ අපි සෙල් රිෆරන්ස් එකක් එක්ක සෙල් රිෆරන්ස් එකට අමතරව ඒ සෙල් රිෆරන්ස් එකට ලියන්න පුළුවන් යම් ගණිත කර්ම. ඉතින් ඒ නිසා ඔබට මේක අත්හදා බැලීම් ගොඩාක් කරන්න පුළුවන්. එකක් නෙමෙයි ගණිත කර්ම 100 ගණනක් 10 ගණනක් තියෙනවා. යම් ඒවා ඔබ මේ දෙක එකතු කරලා බලන්න. එතකොට අපිට තවදුරටත් මේක පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඒක ඔබේ කාර්යයක් මේක කරන ආකාරය පිළිබඳව. ඊට පස්සේ ඔබට තවත් වැදගත් දෙයක් තියෙනවා සඳහන් කරගත යුතු දෙයක්. දැන් අපි කලින් අතනදී කතා කරේ යම් ගණිත කර්ම සහ ඒ ප්‍රකාශන සුළු කරනකොට ඒවා අපි සියල්ල ලිවිය යුතුයි. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ අතන ඔබට මතක ඇති අපි කලින් වගුවේ ගත්තාම ඒකෙදි A2 කියන සෙල් එකේ තියෙන එක B2 වලට එකතු කරා. නමුත් අපි හිතමුකෝ ඕකේ දැන් තියෙනව නැත්නම් විෂයන් හතරක් දාලා. ඒතර මේ විෂයන් හතර දාලා තියෙනකොට අපිට සිද්ධ වෙනවා ඒ විෂයන් හතරම එක සැරේම එකතුව ගන්න. ඉතින් මේ වගේ දේවල් කරනකොට අපිට සංකීර්ණ ප්‍රකාශන ලියන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වැඩේ කරන්න ඇත්තටම මේ සංකීර්ණ ප්‍රකාශන ලියන්න ඕනේ නැහැ. මේකට Excel නිර්මාණය කරපු අය. එහෙම නැත්නම් Excel විතරක් නෙමෙයි. මේ පැතුරුම්පත් මෘදුකාංග නිර්මාණය කරන බොහෝ නිර්මාණ කරන අය මේවට මේ ෆන්ක්ෂන්ස් කියලා වර්ගයක් හදලා ලැබලා තියෙනවා. ඒවා විස්තෘත කියලා තමයි හඳුන්වන්නේ. ඒතර ෆන්ක්ෂන් එකේ තියෙන වාසිය තමයි විශාල ප්‍රමාණයේ අපිට ගණිත ප්‍රකාශන ලියන්න ඕනේ, ප්‍රෝග්‍රෑම්ස් ලියන්න ඕනේ. ඒක අපිට මේ ෆන්ක්ෂන් එක කියන එක යොදාගෙන අපිට පුළුවන් ලේසියෙන්ම ෂණිකව උත්තරේ ගන්න. එතකොට අපි ෆන්ක්ෂන් එකට අදාළ දත්ත ටික විතරයි අපි ලබා දෙන්නේ. එතකොට එයා ඒ දත්ත ටික යොදාගෙන අපිට උත්තර ටික දෙනවා. ඕගොල්ලන්ට Excel වලදී ඉගෙන ගන්න අධ්‍යයනය කරන මූලික ෆන්ක්ෂන් පහක් මම මෙතන පෙන්නලා තියෙනවා. මේක ඔබ සටහන් කරගත්තත් කමන්නේ. මේ sum කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවා. sum කියන ෆන්ක්ෂන් එක කරන්නේ ඇත්තටම පාවිච්චි කරන්නේ අපි මොනවා හරි value cells ගොඩක් තියෙනවා නම් ඒ cells වල තියෙන values ටික ඔක්කොම එකතු කරලා sum එක එහෙම නැත්නම් එකතුව පෙන්වන්න කියන එක තමයි පාවිච්චි කරන්නේ. එතකොට අපි ලියන්නේ කොහොමද ඒක? සමාන කිරීම ලිව්වා. sum sum කියලා ලිව්වා. දැන් මේක ලියන්නේ අපි කොතනද?
ෆෝමියුලා එක බාර් එකේ. එහෙම නැත්නම් අපි උත්තරේ ගන්න බලාපොරොත්තු වෙන සෙල් එකේ. ලියලා ඊට පස්සේ වරහනක් දාලා අපි ලියනවා කොතන තියෙනවද ගන්න ඕනේ. එහෙනම් අපි කියනවා A2 එහෙම අපිට කැමති විදිහට දෙන්න පුළුවන්. A2 A3 මොකක් හරි දෙන්න පුළුවන්. එහෙම නැත්නම් හැමතිස්සෙ සීමාවක් දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මේ ඇවරේජ් කියලා එකක් තියෙනවා. ඇවරේජ් කියලා ෆන්ක්ෂන් එක එකත් මතක තියාගන්න. ඇවරේජ් එක පාවිච්චි කරන්නේ මොකේද? අපි සාමාන්‍යයෙන් දන්නවන්නේ නේද? ඕගොල්ලන්ට මතක ඇතිනේ. විෂයන් 8ටම ගත්තු ලකුණු වලින් අපි විෂයන් 8ක් කරනවා නම් විෂයන් 8ට ගත්තු මුළු ලකුණු ප්‍රමාණය අරගෙන ඒක 8ෙන් බෙදපුවම අපිට එනවා ඇවරේජ් එක කියන එක. ඉතින් අපිට ඇවරේජ් එක හොයාගන්නොත් එimhe අපිට අර විදියට මේ බෙදන්න එකතු කරන්න මොකුත් කරන්න ඕනේ නැහැ. අපිට ඇවරේජ් කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා අපිට ඇවරේජ් එක ගන්න ඕන කරන නම්බර්ස් ටික දුන්නා නම් එයා මොකද කරන්නේ අපිට ඇවරේජ් එක අරන් පෙන්නනවා. ඒක ලියන්නේ කොහමද? සමාන කිරීම ඇවරේජ් වරහනක් දැම්මා. ඊට පස්සේ අපි ඇවරේජ් එකට අදාළ එක ලියනවා. ඊට පස්සේ තව එකක් තියෙනවා මේ max කියලා ෆන්ක්ෂන් එකක්. ඒ max කියන ෆන්ක්ෂන් එක ගන්නේ මොනවා හරි දීලා තියෙන අගයන් ටිකකින් විශාල මගේ හොයාගන්න. දැන් උදාහරණයක් විදිහට අපිට පුළුවන් මේක ගන්න පන්තියක නම් ගණිතයේ විෂයට වැඩිම ලකුණු ගත්ත කවුද? එහෙම නැත්නම් ගත්ත ලකුණ මොකද්ද? අන්න ඒක ඒ වගේ දෙයක් අපිට හොයාගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ min කියලා තව ෆන්ක්ෂන් එකක් තියෙනවා min. මේ min කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්නේ අරගේ අනිත් පැත්ත. ඒ කියන්නේ අපිට සමහර වෙලාවට අඩුම අගේ හොයාගන්න අවශ්‍ය වුණොත් අපිට අඩුම අගේ හොයාගන්න අපිට යොදා ගන්න පුළුවන් min කියන ෆන්ක්ෂන් එක. ඊට අමතරව මේ count කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවා. අපි දන්නවා count කියන්නේ මොකක් හරි ගණිනවා කියන එක. එතකොට අපිට පුළුවන් මේ ගැනලා ගන්න. දැන් උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. ගණිතයේ විෂයට සහභාගී වුණු ශිෂ්‍ය සංඛ්‍යාව විභාගයට වාඩි වුණු ශිෂ්‍ය සංඛ්‍යාව. එතකොට ඇබ්සන්ට් තියෙන අය මේකෙදි නොසලකා හරිනවා. වැලියු එකක් තියෙනවා විතරයි මේකෙදි මෙයා ගණින්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ වගේ ෆන්ක්ෂන්ස් මේම නෙමෙයි තවත් ෆන්ක්ෂන්ස් තියෙනවා. නමුත් ඕගොල්ලන්ට මූලිකව දැනගත යුතු මේ ෆන්ක්ෂන් පහක් තියෙනවා. මේ ෆන්ක්ෂන් පහ පිළිබඳව හොඳින් මතක තබා ගන්න. අපි ඉස්සරහට මේවා ප්‍රායෝගිකව කොහොමද සිදුවන්නේ කියන එක බලමු. සාමාන්‍යයෙන් අපි බලමු මේ ෆන්ක්ෂන් එකට දත්ත දෙන්නේ කොහොමද කියන එක. ඒක ඔබ හොඳට මතක තියාගන්න. මේකෙදි මම එක උදාහරණයක් විතරයි පෙන්නන්නේ මෙතන. උදාහරණ පහම පෙන්නන්නේ නැහැ. එතකොට ඔබට එක උදාහරණයක් බලපුවාම අනිත් දේවල් වලට මේක ආදේශ කරගන්න පුළුවන්. දැන් මේ sum කියන ෆන්ක්ෂන් එකට ෆෝමියුලා එක ලියන්න එක එක ක්‍රම තියෙනවා. ඒ කියන්නේ අපි මේ ෆන්ක්ෂන් එකට දත්ත ඇතුළත් කරන්න පාවිච්චි කරන්න පුළුවන් එක එක ක්‍රම තියෙනවා. ඒ කියන්නේ දත්ත වලට අපි පාර පෙන්නන්නේ කොහොමද කියන එක. අපි මෙන්න මේකේ පළවෙනි එක බලන්න සමාන කිරීම දැම්මා sum ඊට පස්සේ මේකෙදි කියනවා a1, b1, c1. දැන් මේකෙදි කරන්නේ a1, b1, c1 කියන සෙල් තුනේම තියෙන දත්ත උපයෝගී කරගෙන ඒක එකතුව පෙන්වන්න කියන්නේ. ඇත්තටම මේකෙ වෙන්නේ පිළිවෙලින් a1 එකතු කිරීම b1 එකතු කිරීම c1 කියලා අරගෙන ඒකේ උත්තරය අපිට පෙන්වනවා මේකෙදි. ඊළඟට තව එකක් උදාහරණයක් දැන් මෙතන තියෙන ඒක යම්කිසි වගුවකට දැම්මොත් ආපු උත්තරේ. ඒ නිසා මේක අපි ඉච්චර සලකන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ මතක තබා ගන්න ඕන කාරණාව තමයි අපිට මොනවා හරි සෙල් ටිකක් තිබුණොත් එimhe ඒවට කමා දාලා අපිට වෙන් කරොත් එimhe ඒ අදාළ ඔක්කොම ටික එනවා. ඊට පස්සේ අපිට මෙහෙම ගන්න පුළුවන් තව අවස්ථාවක්. සමාන කිරීම දාලා sum කියලා දාලා a1 c1 කියලා දීලා තියෙනවා. එතකොට වෙන්නේ ඇත්තටම යම්කිසි සීමාවක් a1 සිට c1 දක්වා කියන එක. එතකොට මේක හුඟක් වෙලාවට අපි හිතමු අපිට විශාල සීමාවක් ගන්න උනා කියලා. උදාහරණයකට a1 වල ඉඳලා z1 දක්වා තියෙන ඔක්කොගෙම එකතු ගන්න වෙනවා. එතකොට අපිට a1, b1, c1 කියලා ඔක්කොම පිළිවෙලට ටයිප් කරන් යන්න වෙනවා. සමහරට මගේ අරින්නත් පුළුවන්. නමුත් අපිට කිසි ගැටලුවක් නැතුව a1 වල ඉඳලා z1 වලට ගන්න ඕන නම් අපිට කරන්න තියෙන්නේ කෙලින්ම එකම සැරින් a1 c1 කියලා දුන්නා නම් එක සැරේටම අපිට මේක අරගෙන ෂණිකව උත්තරය ගැනීම හැකියාව තියෙනවා. එහෙම ගන්නත් පුළුවන්. ඊට පස්සේ තවත් ක්‍රමයක් තියෙනවා මේකේ. තවත් අවස්ථාවක්. ඒකෙදි වෙන්නේ යම් සීමාවක් තියෙනවා. ඒ සීමාව තුල අපි යනකොට ඒ සීමාව තුල ඒ සීමාවේදී සමහර ඒවා තියෙනවා මේ ඒ සීමාවට අයිති නැති එකක් තියෙන්න පුළුවන්. ඒතර අයිති නැති එකක් තිබුණොත් මේ අයිති නැති එකත් අපිට අතුලත් කරගන්න පුළුවන් සමහර අවස්ථාවක. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් A1 වල මම අර උදාහරණයක් ගත්තේ. A1 වල ඉඳලා Z1 දක්වා දිගටම එකතු කරනවා. නමුත් තව අවස්ථාවක වෙනවා මේ B2 කියන සෙල් එකේ. ඒ කියන්නේ යට පේලියේ තියෙන අගයකුත් මේකට එකතු කරන්න කියලා. එහෙම අවස්ථා වෙන්න පුළුවන්. අර සීමාවෙන් පිට තියෙන තවත් අගයක් ගන්න. එහෙම වුණාම කරන්නේ සීමාව දීලා කමාවක් දාලා ඊට අදාළ තැන දෙනවා. ඒ කියන්නේ අමතර එක. එතකොට කමාවකින් වෙන් කළ අමතරක දෙන්න පුළුවන්. එතකොට එයා එක එකතු කරනවා. දැන් මේක තවත් උදාහරණයක් ගන්න පුළුවන්. A1 ඉඳලා C1 වලට ගියා. තව අපි හිතමුකෝ X1 එකෙත් එකක් තියෙනවා කියලා. ඒකත් මේකට එකතු කරන්න ඕනේ කියලා. එහෙම වුණාම අපි කියනවා A1 එකතු කිරීම C1 එකතු කිරීම A1 C1 X1 කියලා අපිට දෙන්න පුළුවන්කම තියෙනවා.
ඊළඟට අපිට පුළුවන් මෙහෙම රේන්ජ් එකක් දෙන්න. රේන්ජ් එක කියන්නේ ඔයගොල්ලන්ට මතකයි බොක්ස් එකක් වගේ. පේලි කීපයක බොක්ස් එකක් වගේ එකක තියෙන දත්ත සියල්ල එකතු කරලා පෙන්වන්න කියන එක පෙන්වන්න පුළුවන්. අපිට එහෙමත් පුළුවන්. එහෙම කරනවා නම් කොහොමද කරන්නේ? ඔයගොල්ලන්ට මතකයි රිෆරන්ස් දෙන හැටි B1 C2. එතකොට බොක්ස් එකක් වගේ එනවා. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ඒ වගේ බොක්ස් එකක් නෙමෙයි පේලි දෙකක තියෙන දත්ත උනත් ගන්න පුළුවන්. පේලි දෙකක දත්ත යොදා ගන්න නම් අපිට ඒ පේලි දෙකටම මේ වගේ රිෆරන්ස් දෙන්න පුළුවන්. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න මේ වගේ අවස්ථා විවිධ ක්‍රම අනුව අපිට දීමේ හැකියාව තියෙනවා. අපි බලමු අපි අර කලින් කරපු වගුවට කොහොමද මේක දීලා මේක අපි පාවිච්චි කරන්න කියන එක. දැන් මම මෙතන මේ වගුව අරගෙන තියෙනවා මෙතන. දැන් අපි කලින්ම කරේ කොහොමද? මෙතන B2 කියන එකට C2 එකතු කරා. නමුත් ඇත්තටම මම මෙතනදී total කියලා total කියලා කොලම් එකක් දාගත්තොත් මට සිද්ධ වෙනවා මේ B2 එකේ ඉඳලා E2 දක්වා සියල්ල එකතු කරන්න. එතකොට මට එක ක්‍රමයකට දෙන්න පුළුවන්. මෙතන B2, C දැන් මම මෙතන sum දැන් මෙතනදී sum කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරනවා නම් අපිට මේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් ෆන්ක්ෂන් එකක් පාවිච්චි නොකර ගණිතමය සමීකරණයක් විදිහට ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ එක ක්‍රමයක් තමයි මට ලියන්න පුළුවන් මෙතන සමාන කිරීම දැම්මා B2 එකතු කිරීම, C2 එකතු කිරීම, D2 එකතු කිරීම, E2. ඒත් එන්නේ එකතුව. එහෙම නැත්නම් ෆන්ක්ෂන් එක පාවිච්චි කරනවා නම් මට ලියන්න පුළුවන් sum කියන ෆන්ක්ෂන් එකට කතා කරලා මං කියනවා B2, C2, D2, E2. එතකොට එයාට එකතු කිරීම අපි දෙන්නේ නැහැ. මොකද හේතුව ඒ ෆන්ක්ෂන් එක දන්නවා මේ කරන්නේ එකතු කිරීම කියන එක. ඒ ෆන්ක්ෂන් එකට අඳුන ගන්න පුළුවන්. ඒ නිසා අපි එකතු කිරීම කියන එක දෙන්නේ නැහැ. ඉතින් මම දැන් මෙතනදී පෙන්නන්නේ ෆන්ක්ෂන් එකක් පාවිච්චි කරලා කොහොමද මේ B2 සහ B2 සිට E2 දක්වා එකතු කරන්න කියන එක. අපි ලියන්නේ කොහොමද? සමාන කිරීම දාලා මම ෆන්ක්ෂන් එකේ නම ලියනවා sum. අපි මේ sum කියන එක ලියනකොට සමහරට මෙතන ලිස්ට් එකක් පෙන්නනවා තවත් ෆන්ක්ෂන්. ඒ කියන්නේ මේක ඇතුලේ තවත් ගොඩාක් ෆන්ක්ෂන් නිර්මාණය කරපුවා තියෙනවා. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ මේකනේ. අපි sum කියන එක ලියලා වරහණක් කැරලා මම දානවා සීමාව. මම දානවා මෙතනදී B2 එක ක්‍රම වලට දෙන්න පුළුවන්. මම කමාවලි දෙන්නම්කෝ ඉස්සෙල්ලා B2, C2, දැන් බලන්න මේ දෙනකොට D2 මෙහෙම දෙනකොට බලන්න ඊට අනුරූපව මේ අපි යොදා ගන්න දත්තේ මොකක්ද කියන එක මෙයා පෙන්නනවා. ඒ කියන්නේ අපි මෙතන මේ ෆෝමියුලා එකට මේක ලියාගෙන යනකොට අපිට කම්පියුටරෙන් පෙන්නනවා කොතන තියෙන දත්තේද මේකට දැන් ගත්තේ කියන එක. කොහොමද ගත්තේ? දැන් අපි D2 ගත්තා. ඊට පස්සේ E2 කියන එකත් ගන්න වෙනවා. E2 දාලා මම මෙතන වරහන වහනවා. දැන් බලන්න මේ දත්ත ටික ගත්ත පාටින් පාට මේක පෙන්නනවා. කළා මම මෙතන එන්ටර් ප්‍රෙස් කරා. එහෙනම් ප්‍රෙස් කරපුවම මෙතන 244 කියන උත්තරය ලැබුණා. 244 කියන උත්තරය ලැබිලා තියෙනවා අපිට. මෙතනදී ගන්න පුළුවන්. මේ තියෙන්නේ. එතන මෙතනදී ඇවිල්ලා තියෙන්නේ මේ සම් එකට මම කමා වලින් තමයි ලියලා තියෙන්නේ. නැවත මට ඕන නම් කරන්න පුළුවන් මේක වෙනස් කරලා මේ කමා නැතුව සීමාව දෙන්න පුළුවන්. මම කියනවා B2 වල ඉඳලා කෙලින්ම E2 වලට යන්න කියලා. එතකොට මට එක සැරේම මේක දෙන්න පුළුවන්. මම මේ සමීකරණ මෙතන ඉවත් කරලා මම ආයෙ ලියනවා. සමාන කිරීම දැම්මා. sum වරහණක් දැම්මා. මම කියනවා මෙතන B2 ඊට පස්සේ මම කියනවා E2 කියලා. එහෙම දුන්නු ගමන් ඉබේම ස්වයංක්‍රීයව එයා මෙතන සීමාව දාගන්නවා පරිගණකයේ විසින්. මෙතන සීමාව පෙන්වනවා. දාලා මම මෙතන එන්ටර් කරනවා. ඒ 244 කියන උත්තරය අපිට හම්බ වුණා මෙතනදී. 244 කියන උත්තරේ මෙතන ගන්නවා එකම දේ තමයි උනේ. එතකොට එතනදී බලන්න සමීකරණේ පොඩි වෙනසක් වුණා. මෙතන බලන්න මේ අර සීමාවක් දීලා තියෙනවා. ඉතින් ඔය විදිහට අපිට ගන්න පුළුවන්. තව අවස්ථාවක් මම එකක් පෙන්නන්නම්. ඒකෙදි මෙන්න මෙහෙම වෙනත් තැනක එකක් මේකට එකතු කරන්න. දැන් උදාහරණයක් විදිහට හිතමු මේ කොලම් එකට අමතර තව විශේෂ මොකක් හරි ලකුණක් තියෙනවා ඒ ළමයට අදාළ හෝ එහෙම නැත්නම් වෙනත් කොයි හරි තැනක කොලම් එක උදාහරණයක් විදිහට හිතමු මෙන්න මේ කොලම් එකේ J කියන එකේ අපි හිතමු මේකේ මේ ආර්ට්ස් වලට අදාළව තියෙන ලකුණු තියෙන මෙන්න මේකේ. ඒක සමහරවිට අපි ඉතින් අපේ අවශ්‍යතාව ගන්නවා හිතමු මම හිතනවා මෙහෙම ලකුණු කීපයක් දාලා තියෙනවා. දැන් ටෝටල් එකට මේ ආර්ට් වල ලකුණත් එකතු වෙන්න ඕන. නමුත් ආර්ට් වල ලකුණ එකතු වෙන්න නම් ආර්ට් තියෙන්නේ මේකේ සීමාවෙන් පිට. එහෙම නම් අපිට කියන්න පුළුවන් මෙතන B2 ඉඳලා E2 දක්වා එකතු කරලා ඒකට අමතරව මෙන්න මේ J2 කියන එකත් එකතු කරන්න කියලා. එහෙනම් අපිට මෙන්න මේ සමීකරණයට තව කමා එකක් දාලා එකතු කරන්න වෙනවා. මොකද්ද? J2 කියන එකත් එකතු වෙන්න කියන එක. දැන් අපිට පුළුවන් සමීකරණ මේ ෆෝමියුලා බායකට කියලා වෙනස් කරන්න. මෙතනින් ගිහිල්ලා. මම කමා එකක් දාලා මේකට කියනවා J2 කියන එකත් එකතු කරන්න කියලා. කළා මම මේක එන්ටර් ප්‍රෙස් කරනවා.
එහෙම ප්‍රෙස් කරපුවාම ඔයගොල්ලෝ දකින්න ඇති මේකෙදි කොහොමද ඒක උනේ කියන එක. ඒ කියන්නේ ප්‍රමාණයෙන් ලොකු වෙනකොට. දැන් මෙතනදී මම තිරේ පෙන්නනවා ඔයගොල්ලන්ට අපෝ සමීකරණේ තියෙන තැන මෙන්න මෙතන. මෙන්න මේ විදිහට. මේ තියෙන අපේ සමීකරණය වෙනස් කරපු තැන. ඒතර මේකෙදි කියන්නේ B2 ඉඳලා B2 සිට E2 කියන එක තමයි මේ B2 E2 කියලා කියන්නේ. ඊට පස්සේ J2 කියන එකත් අපි ඒකට මෙහෙම එකතු කරගන්නවා. ඉතින් ওই විදිහට අපිට පුළුවන් මේ ෆන්ක්ෂන්ස් ගොඩක් තියෙනවා අපි ඉගෙන ගත්තා දැන් ඉස්සර කතා කරා. ඒ ෆන්ක්ෂන් පාවිච්චි කරලා අපිට ෂණිකව යම් උත්තර මේවට ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා මම මේ ෆන්ක්ෂන් එකකින් ලියපු එක නැවත මේක ඉවත් කරනවා. ඊට පස්සේ දැන් මේ අපි මේ ෆන්ක්ෂන්ස් දාලා ලියනකොට අපිට යම් දේවල් කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ තිරේ අපි මේ වැඩ කරන පසුබිම වෙනස් කරගන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට අපි හිතමු මේ අපි ලියන දේවල් අපි මේ ටයිප් කරන දේවල් ප්‍රමාණය වෙනස් කරගන්නවා, ලෝක් කරනවා, පාට වෙනස් කරන්න වෙනවා, අකුරු වල හැඩය වෙනස් කරනවා, භාෂාව වෙනස් කරනවා. ඔන්න ඔය වගේ දේවල් කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපිට ඔන්න ඔය වගේ දේවල් ගොඩක් මේකෙත් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි බලමු මේක කරන්නේ කොහොමද කියන එක. මම ඔයගලන්ට ආපහු ආයෙ පෙන්නන්න මෙතනම ගිහිල්ලා දැන් මෙතනදී මම එක දෙයක් කරා මෙතනදී මේ අපිට මේ පේනවා අඩු වුණාම ඒ කියන්නේ අපිට මේ තිරේට අපි මේ වැඩ කරන තිරේට මේ අපේ තියෙන සංඛ්‍යාවක් කුඩාවට පේනවා නම් තිරේට ගැලපෙන ආකාරයට ඕගොල්ලන්ට මෙතන මේ zoom control එකක් කියලා තියෙනවා මේ යට දකුණු පැත්තේ කෙරවලේ ඒ zoom control එකකින් ඕගොල්ලන්ට අඩු වැඩි කරලා කුඩා ලූ කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් බලන්න මේක එක එක විදියට ගන්න පුළුවන්. ඉතින් මේක අපි සුදුසු විදියට කරගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් පේන ගානකට මේ වගේ zoom කරගන්න පුළුවන්. ඊළඟට අපිට දැන් සමහර අවස්ථාවල ඕගොල්ලන්ට මේ අත්දැකීම ඇති වර්ඩ් වගේ එක ගණන් අපි යම් වෙනස් කිරීම කරනවා මේ ටෙක්ස්ට් වල. අපිට මේ අකුරු වල හැඩය වෙනස් කරන්න පුළුවන්, පාට වෙනස් කරන්න පුළුවන් විවිධ දේවල්. ඒ සියලු දේවල් කිරීමේ හැකියාව මේ Excel වගේ පැතුරුම්පත් වලත් තියෙනවා. ඒක ඕගොල්ලන්ට ඇත්තට මේකෙදි විස්තර කරන්නේ නැහැ මම. ඔබේ අත්දැකීමෙන් ඔබ කියන්නේ මේක පරීක්ෂා කරලා සොයාගත්තු දේවල් ටිකක් තියෙනවා. මම එකක් පෙන්නන්නම් යම් කිසි අවස්ථාවක අපිට මේ නම් ටික රතු පාට කරගන්න ඕන නම් අපි මේ විදිහට සිලෙක්ට් කරලා ඕගොල්ලන්ට පුළුවන් මෙතන තියෙනවා ෆොන්ට් කලර් එක වෙනස් කරන්න. මම මෙතන රතු පාට නම් මෙන්න රතු පාට කියන එක දෙනවා. ඒ වගේ කර හැකියි. ඊට පස්සේ අපිට යම් කිසි අවස්ථාවක මෙන්න මේ ලකුණු ලයිස්තුවේ මේ ලකුණු දාලා තියෙන මෙන්න මේ කොලම්ස් වල තියෙන දත්ත මැදට කරන්න ඕන නම් ඕගොල්ලන්ට මේකේ සෙන්ටර් කියන එක තියෙනවා. alignment කියන එකේ center කියන එකට ගියාම ඒ ලකුණු ටික center කරගන්න පුළුවන්. ඉතින් ওই වගේ ගොඩක් දේවල් කර හැකියි. ඊළඟට මේ font එකේ size එක මදි නම් මේ font එක lock කරන්න කියලා හිතනවා නම් ඕගොල්ලන්ට මෙතන ගිහිල්ලා ඕගොල්ලන්ට පුළුවන් ඒ අවශ්‍ය සීමාව select කරන්න ඕන. select කරලා ඉවරලා මේ font එක lock කරන්න කියන එක අපිට ඕන නම් මෙහෙම දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපේ අවශ්‍යතා අනුව මෙහෙම වෙනස් කරගැනීමේ හැකියාව මේකේ තියෙනවා. ඉතින් අපි කරේ අතරම මූලික වෙනස් කිරීම කොහොමද සිදු කරන්න කියන එක තමයි මෙතනදී බැලුවේ. ඊළඟට මම ඔයගොල්ලන්ට නැවත පෙන්නනවා මේ ෆෝමියුලා එකක් ලියලා ඒ ෆෝමියුලා එක කොපි කරන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ අපිට සමහර ලාවට දැන් අපි හිතමු සමහර දේවල් විසඳන්න ගියාම අපිට සිද්ධ වෙනවා ඒ ෆෝමියුලා එක දිගටම කොපි කරගෙන යන්න. ඒ කියන්නේ තවත් ඒවට ගෙනියන්න වෙනවා. දැන් උදාහරණයක් මම නැවතත් මේක ලියනවා මෙන්න මෙතන අර කලින් ලියපු ෆෝමියුලා එක. මම මේකේ සම් පාවිච්චි කරගෙන සම් වරහණක් දානවා. මම ලියනවා මෙතන B2 සිට කියන්නේ මම දෙනවා මෙතන කෝලන් එක දෙනවා B2 to E2 කියලා දෙනවා. ඊට මම වරහන වහනවා වහලා එන්ටර් කරනවා. දැන් මෙතන 244 කියන එක ආවා. නමුත් හිතන්නකෝ දැන් අපි පළවෙනි සැරේ මේක හරියට පරීක්ෂා කරලා බලලා මේක සමීකරණය ලියාගත්තා. නමුත් ඒ සමීකරණය අපිට මේ හැම ළමයටම අදාළ කරගන්න ඕන කියලා. එතකොට අපිට පුළුවන් මේ සමීකරණය මේකේ මේ ළමයින් අතරේ හැම දිනාටම කොපි කරන්න. අපි කොපි පේස්ට් කරනවා කියලා කියන්නේ මේ වගේ දෙයක් කර හැකියි. මේකෙදි ක්‍රම කීපයක් තියෙනවා මම සරල ක්‍රමයක් පෙන්නන්නම්. හැමතිස්සෙම අපි මේ සමීකරණය ලියපු සෙල් එකේ මේ කෙරවලේ ඕගොල්ලන්ට දකින්න පුළුවන්. කෙරවලේ තියෙන පොඩි කතිරයක් වගේ එකක් තිතක් වගේ. එතන ගියාම අපි යන මේ මවුස් පොයින්ටරේ පොඩි වෙනසක් වෙනවා. පොඩි කතිරයක් බවට පත් වෙනවා. ඊට පස්සේ අපි එතනින් මවුස් පොයින්ටරේ තියලා ක්ලික් කරගෙන මේව පහළට ඇදගෙන යන්න පුළුවන්. එතකොට බලන්න ඔන්න වෙනදී සමීකරණය කොපි වුණා. සමීකරණය කොපි වුණා කියලා කියන්නේ ඇත්තටම ඊට පස්සේ උනේ සමීකරණයට යොදාගන්නේ මෙතන උත්තරේ ගන්න මේක යොදාගත්තට ඊට පස්සේ මෙතනදී උත්තරේ ගන්න යොදාගන්නේ මෙන්න මේ රෝ එක. ඒ කියන්නේ මේ සමීකරණය කොපි වෙනකොටම ස්වයංක්‍රීයව මේක සාපේක්ෂව වෙනස් කර ගන්නවා මේකේ අගය. මේක සාපේක්ෂව වෙනස් කර ගන්නවා කියලා තමයි අපි කියන්නේ. ඒ කියන්නේ එතකොට මෙතන B කියන එක දැන් මෙතන සෙල් එකට නම් ආවේ sum B2 to E2 කියන එක තමයි මෙතන තියෙන්නේ. නමුත් අපි මෙහෙකට කියොත් එහෙම මේක වෙනස් වෙලා තියෙනවා B6 to E6 කියලා. ඒ කියන්නේ එතකොට මේ 6 කියන ලයින් එකේ තියෙන එක කියන එක මේක වෙනස් කරගත්තා. ඉතින් මේක තියෙන මේ විශේෂ ලක්ෂණයක්.
සාපේක්ෂව වෙනස් කර ගැනීම. සමහර අවස්ථාව අපිට මේක සාපේක්ෂව වෙනස් කරගන්න නැති වෙන්න අවස්ථාත් එන්න පුළුවන්. අපි කියනවා නිරපේක්ෂව අගය කියලා. එතකොට අපි ඒක කොහොමද වෙන්නේ කියන එක අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. දැනට ඔබ මතක තියාගන්න මේක කොපි කරන්නේ කොහොමද කියන එක. ඉතින් මෙතන සරලව අපිට සමීකරණයක් කොපි කරන්න පුළුවන්. අපි ඊළඟට බලමු දැන් මේ ෆෝමියුලා එකක් ලියනකොට ඒ ෆෝමියුලා එක ලිවීමට අදාළව තවත් කාරණාවක්. ඒකද අපි සඳහන් කරන්නේ මේ relative and absolute cell reference කියන එක. මේකෙදි ඇත්තටම අපි කලින් කතා කරේ මේ relative cell reference කියන එක. relative cell reference කියලා කියන්නේ ඇත්තටම මේක අපි කියන්නේ සාපේක්ෂව කියලා කියන්නේ අපේ ෆෝමියුලා එක යම්කිසි විදිහකින් අපි වෙනත් තැනකට copy paste කරගෙන යනවා නම් ඒ copy කරගෙන ගිහින් paste කරන තැනට අදාළව ඊට ගැළපෙන සෙල් එකකට reference එක පවත්වාගෙන යාම. ඒ කියන්නේ අපි ෆෝමියුලා එක copy කරගෙන යනකොට ෆෝමියුලා එකේ තියෙන මේ සෙල් වලට අදාළව තියෙන column name සහ ඊට පස්සේ row numbers කියන ඒවා ඊට අදාළව වෙනස් වෙනවා. අපි එහෙම වෙනස් වෙන ඒවාට අපි කියනවා මේ relative cell reference කියලා කියනවා. නමුත් සමහර අවස්ථාවලදී අපිට සිද්ධ වෙනවා අපේ මේ ෆෝමියුලා එක copy කරගෙන ගියාට ඒ copy කරගෙන යන තැනට අදාළව ඊට බලපාන සෙල් එකේ තියෙන address වෙනස් නොවිය යුතු අවස්ථා. අපි ඒ වගේ අවස්ථාවලට කියනවා අපි absolute cell reference කියලා කියනවා. එතකොට ඒක කියන්නේ අපි নিরপেক্ষ කියලා කියන්නේ. කියන්නේ ඒක එතකොට ඒ සෙල් එකට අදාළව උත්තරේ ගන්න සෙල් එකට අදාළව ඒකට මූලික කරගත්තු දත්ත ලබා ගන්නා සෙල් වල තියෙන address වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මේක ඇත්තටම ලියන ක්‍රමයක් තියෙනවා. මේක ඇත්තටම ඕගොල්ලෝ සටහන් කරගත යුතු දෙයක් මේ කොටස. මේකෙදි relative cell reference ලියනවා නම්, ඒ කියන්නේ වෙනස් වෙන ආකාරයට cell reference පවත්වාගෙන යනවා නම් අපි කිසිම දෙයක් නැහැ නිකම්ම මේ ලියන විදිහට තමයි ලියන්නේ. දැන් අපි දැන් මෙතන උදාහරණයක් දෙනවා H2 කියලා. H2 කියලා කියන්නේ මෙතන H කියන column එකේ 2 කියන row එක. එතකොට අපිට H2 කිව්වා මේක ඊළඟ column එකට ඕගොල්ලෝ ඊළඟ row එකට මේ formula එක copy කරොත් එහෙම මේක H2 කියන එක H3 කියලා වෙනස් වෙනවා. ඕක එතකොට පහළට යනවා. ඉතින් ඒකයි මෙතන ස්වභාවය. නමුත් ඔබට යම් අවස්ථාවකදී මේකෙදි මේ යම් අගයන් වෙනස් වෙවි යන්නේ නැතුව ස්ථාවරව පවත්වාගෙන යන්න ඕන නම් අපි ඒ ස්ථාවරව පවත්වාගෙන යා යුතු අගේ ඉස්සරහින් ඩොලර් සයින් එකක් දානවා. හොඳට මතක තියාගන්න ස්ථාවරව පවත්වාගෙන යා යුතු අගේ ඉස්සරහින් තමයි ඩොලර් සයින් එක දාන්නේ. එතකොට අපි මේ සෙල් ඇඩ්‍රස් එකක් ලියනකොට සෙල් ඇඩ්‍රස් එකේ අගයන් දෙකක් තියෙනවා. එකක් තමයි column name එක, අනිත් එක තමයි row number එක. එතකොට අපි කල්පනා කරන්න ඕනේ අපි වෙනස් නොවි පැවතිය යුත්තේ row number එකද එහෙම නැත්නම් row name එකද column number එකද කියන එක. එතකොට ඊට ගැළපෙන ආකාරයට තමයි අපි මේ ඩොලර් සයින් එක දාන්න ඕනේ. දැන් මෙන්න මෙතන ගත්තොත් එහෙනම් මේ දෙවෙනි ලයින් එකේ කියනවා මෙන්න මෙහෙම row absolute cell reference කියලා. ඒ කියන්නේ row absolute. එතනදී මොකද වෙන්නේ? මෙතනදී වෙන්නේ row එක විතරක් absolute වෙනවා. ඒ කියන්නේ row එකේ තියෙන row number එක වෙනස් වෙන්නේ නැහැ. එතකොට යම් විදිහකින් අපි මේ ෆෝමියුලා එක copy කරගෙන ගියොත් මේ වගේ column වලට අදාළ column name එක වෙනස් වෙන්න පුළුවන් ඊට අදාළව. නමුත් row number එක වෙනස් වෙන්නේ නැහැ. හේතුව තමයි අපි row number එක ඉස්සරහින් තමයි මේකේ ඩොලර් සයින් එක දාලා තියෙන්නේ. මෙතන ඒකේ අනෙක් විදිහට මෙහෙම ගන්න පුළුවන්. ඊළඟ අවස්ථාව තමයි මේ column absolute cell reference කියන එක. එතනදී වෙන්නේ column එකේ තියෙන column name එක වෙනස් වෙන්නේ නැහැ. නමුත් අවස්ථානුකූලව cell එකේ තියෙන cell number එක වෙනස් වෙන්න පුළුවන්. එහෙමත් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තවත් අවස්ථාවක් ගන්න පුළුවන්. කිසිම අවස්ථාවක column name එකවත් cell number එකවත් වෙනස් වෙන්න එපා කියලා. එහෙම වුණාම අපි කරන්නේ මේ column name එකයි cell number එකයි දෙකම ඉස්සරහට මේ වගේ ඩොලර් සයින් එකක් දානවා. එහෙම ලියලා ටයිප් කරොත් එහෙම වෙන්නේ row and column absolute cell reference කියලා තමයි කියන්නේ. ඉතින් ඒ නිසා cell reference ලියනකොට හොඳට මතක තියාගන්න මේ cell reference ලියන ක්‍රම 4ක් තියෙනවා. අපි බලමු මේ ක්‍රම 4ට අනුව කොහොමද මේ cell reference යන්නේ කියන එක අපි එකක් උදාහරණයක් කරලා බලමු. මම මේකදී ආපහු මාරු වෙනවා අපි වැඩි කර උණු තැනටම. මෙතනදී මම නැවතත් ඉවත් කරනවා. මම මේ දාලා තිබුණ මෙන්න මෙතන මේ total කියන total එක ගන්න පාවිච්චි කරපු අවස්ථාව අයින් කරනවා. කළා දැන් මම මෙතනදී ලියනවා. මෙතන මෙන්න මේ තැන මම ලියනවා. නැවතත් මම ලියනවා සමානයි sum වරහන් b2 E2 කියලා මම කියනවා මෙතන. E2 කියලා කියනවා. එතකොට මෙතනදී වෙන්නේ ඇත්තටම
B2 ඉඳලා E2 දක්වා මෙතන මේ එකතුව පෙන්වන එක තමයි කරන්නේ. නමුත් දැන් අපි මේක මේ විදිහට ලියලා අපි එන්ටර් කරොත් එහෙම මෙතනදී 244 කියන එක පෙන්වනවා. දැන් මේක අපි කොපි කරගෙන ගියොත් එහෙම පහළට මෙතනින් ඇදගෙන ඇත්තටම වෙන්නේ මේ අගයන් වෙනස් වෙනවා ඊට සාපේක්ෂව වෙනස් වෙනවා. සාපේක්ෂව වෙනස් වෙනවා. ඒ කියන්නේ මෙතන B2 කියන එක මෙතන එනකොට B3 වෙනවා, මේ B4 වෙනවා, B5 ඔහොම වෙනවා. එතකොට ඇත්තටම වෙන්නේ මෙතනදී පෙන්වන්නේ මේ වගේ එකතුව මේ ලයින් එකේදී මෙයා ගන්න මෙන්න මේ ලයින් වල එකතුව. අපි හිතමු අපිට යම් අවස්ථාවක තියෙනවා මේවා වෙනස් වෙන්නේ නැහැ මේ ලයින් වල එකතුව තමයි හැම එකටම ඕන කියලා. මේ වගේ එකකට මේක අපිට ප්‍රායෝගිකව අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් සමහර අවස්ථාවලදී අපිට මේ වගේ අවස්ථා එන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ ක්‍රමයේ මතක තියාගන්න ඕනේ. එතකොට මම කරන්නේ මෙන්න මේ සලකුණු ඉස්සරහින් හැමතිස්සෙම ඩොලර් සයින් එකක් දාලා තමයි ලියන්න වෙන්නේ. මම මේක නැවතත් ලියනවා ඕගොල්ලන්ට පැහැදිලි වෙන විදිහට. සමාන කිරීම දැම්මා. සම් වරහණක් දැම්මා. දැන් මම ලියන්නේ සෙල් රිෆරන්ස් කොහමද ලියන්නේ? B2 කියන එකේ මේ දෙකම වෙනස් වෙන්න බෑ. මම කියනවා මෙන්න මෙම ඩොලර් සයින් දාලා B ආය ඩොලර් සයින් දාලා 2 එන්නෙමයි ලියන්නේ. ඊට පස්සේ මම රේන්ජ් එක ලියනවා colon. ඊට පස්සේ ආයෙ මම ඩොලර් සයින් එක දාලා මම කියනවා E ආයෙ ඩොලර් සයින් එක දාලා 2. ඊට පස්සේ මම වරහන වහනවා. වහලා මම මේක එන්ටර් කරනවා. උත්තරය ආව 244 කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබ හොඳට මතක තියාගන්න මේ සමීකරණ අපි පහළට කොපි කරොත් එහෙම අපිට එන උත්තරේ එන්නේ වෙනස් වෙන්නේ නැහැ. ඒ උත්තර හැම උත්තරයක් සඳහාම පදනම් කරගන්නේ යා මොකද්ද? මෙන්න මේ දෙවෙනි ලයින් එකේ තියෙන අගයන්. අපි බලමු මේ වෙනවද කියන එක. මම මේක මෙන් පහළට කොපි කරනවා. දැන් බලන්න මොකද උන්නේ කියන එක. හැම එකේම අගය 244. හේතුව මොකද? ඒකට හේතුව තමයි මේක අරන් තියෙන ඇත්තටම relative cell reference එකක් නෙමෙයි. absolute cell reference එකක් අරන් තියෙන. එතකොට මොකද උනේ? ඒ අවස්ථානුකූලව සෙල් වල අගයන් වෙනස් වුනේ නැහැ. ඒ නිසා ඔබට මේ ගැනත් මතක තියාගන්න වෙනවා. ඔබේ ප්‍රායෝගික සමහර කාරණාවලදී ඔබට මේක අවශ්‍ය වෙනවා. දැන් මම නැවතත් මේක වෙනස් කරනවා. හේතුව තමයි මේ ටේබල් එකේ නම් අපිට ඕන වෙන්නේ කොහොමද? අපිට ඕන වෙන්නේ සාමාන්‍යයෙන් වෙනස් වෙන එකක් අවස්ථානුකූලව. ඒ නිසා මම කියනවා මෙතන sum මේකේ දාන්නේ මම relative එකක් දාන්නේ. ඒ නිසා වෙනස් සාමාන්‍ය විදිහට තමයි ලියන්නේ. මම කියනවා B2 to E2 කියලා මම දාලා මේක වරහන වල එන්ටර් කරනවා. ඊට පස්සේ මම මෙතන මේක සිලෙක්ට් කරලා මෙහෙම පහළට කොපි කරනවා. ඒ විදිහට අපිට ටෝටල් එක ගන්න පුළුවන්කම තියෙනවා. අපි කතා කරේ කොහොමද අපි මේ සෙල් ඇඩ්‍රස් එකක් පිළිබඳව මේ සමීකරණයකට සෙල් ඇඩ්‍රස් එකක් ලබා දෙන්නේ කියන එක. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා දැන් මේ සමහර වෙලාවට වගු නිර්මාණය කරගන්න. charts. අපි සාමාන්‍යයෙන් charts සහ graphs කියලා දෙකක් පාවිච්චි කරනවා මේ Excel වල. කොහොමද මේ graph එකක් තමයි අඳින්නේ අපි මේ ප්‍රස්ථාරයක් කියලා හුඟක් වෙලාවට අපි අඳින්නේ මේ ස්තම්භ ප්‍රස්ථාර, වට ප්‍රස්ථාර, ඒ වගේ විවිධ ප්‍රස්ථාර අඳිනවා. මම ඕගොල්ලන්ට මේ තිරේ දාලා තියෙනවා. හේතුව තමයි අපිට මේ ප්‍රස්ථාර කියනවත් නිර්මාණය කරගන්න සිද්ධ වෙනවා අපේ මේ මේ දත්ත පදනම් කරගෙන. හුඟක් වෙලාවට මේ ලකුණු ලයිස්තුවක් වගේ පදනම් කරගෙන වුණත් අපිට ප්‍රස්ථාර නිර්මාණය කරන්න පුළුවන්. විශේෂයෙන්ම පන්ති ඉන ළමයින්ගේ ලකුණු මට්ටම කොහොමද තියෙන්නේ? එමෙතන එක ළමයෙක් ගත්ත ලකුණු මට්ටම කොහොමද? එහෙම විවිධ දේවල් විවිධ පදනම් යොදාගෙන අපිට මේ ප්‍රස්ථාර නිර්මාණය කරන්න සිද්ධ වෙනවා. නමුත් මම මෙතනදී ගොඩක් ප්‍රස්ථාර ඔයගොල්ලන්ට ඉස්සර කරන්නේ නැහැ. මේ එක ප්‍රස්ථාරයක් නිර්මාණය කරන හැටි මේ ස්තම්භ ප්‍රස්ථාරයක් සරලව නිර්මාණය කරන හැටි මම ඔයගොල්ලන්ට මේකදී කරලා පෙන්නනවා. ඒකට හේතුව තමයි අපිට ස්තම්භ ප්‍රස්ථාරයකින් හුඟක් දේවල් දැක්වීමේ හැකියාව තියෙනවා. නමුත් සියල්ල දක්වන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඔබට ස්තම්භ ප්‍රස්ථාරයක් නිර්මාණය කරන එකක් පෙන්නපුවම සමහර වෙලාවට මේක හරි පහසුයි. ඔබට පුළුවන් වෙනවා නැවත ඔබ විසින්ම පරීක්ෂණ කරලා අත්දැක බැලීම් කරලා ඉතිරි ප්‍රස්ථාර නිර්මාණය කරන හැටිත් ඉගෙන ගන්න. ඉතින් ඒ නිසා මම එකක් නිර්මාණය කරන හැටි මම මෙතනදී පෙන්නන්නම් නැවත ගිහිල්ලා. දැන් ඔබ විතරම බලන්න අපි යොදා ගන්න බලාපොරොත්තු වෙන ප්‍රස්ථාරය මොකක්ද කියන එක. මම නැවතත් මෙතනදී මාරු වෙනවා Excel වලට. දැන් මම මෙතනදී අරන් තියෙන්නේ මේ හදාගත්ත මේ ලකුණු ලයිස්තුව මෙතන තියෙනවා. මේ ලකුණු ලයිස්තුවේ ළමයින්ගේ නාම ලේඛනයක් තියෙනවා. ඊට අමතරව ලකුණු දාලා තියෙනවා. දැන් මම මෙතනදී විවිධ අගයන් පදනම් කරගෙන නිර්මාණය කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් මම එකක් පෙන්නනවා මේ ළමයින්ගේ මේ පන්ති ශිෂ්‍ය කණ්ඩායමේ එක එක විෂයන් වලට ගත්ත ලකුණු මට්ටමට අදාළව ස්තම්භ ප්‍රස්ථාරයක් නිර්මාණය කරන්න කියලා. ඒතර මම ඒකදී යොදාගන්නේ අතරම මේ ළමයිගේ නම් ටික සහ අදාළ විෂයන් වලට ගත්ත ලකුණු. එතකොට අපිට මේක සරලම ක්‍රමයක් තියෙනවා. අපි මේ ප්‍රස්ථාර නිර්මාණය කිරීමට අපේක්ෂා කරන සීමාව මෙහෙම මුලින්ම ලකුණු කරනවා. අපි හිතමු මෙන්න මේ රේන්ජ් එක කියලා.
ඒ කියන්නේ මෙතන නම් ටික සහ එක එක විෂයන් වලට ගත්ත ලකුණු. ඒක මතක තියාගන්න මේ විෂය නාමයක් ගත්තොත් අපිට ප්‍රස්ථාරයේ කී එකක් විදිහට මේ විෂය නාමය ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ මේක ඉන්සර්ට් කියන එකට ගියාම මෙනුවේ මෙතන charts ගොඩක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. විවිධ charts. මෙතනදී මම මේ ස්තම්භ ප්‍රස්ථාරය නේද මෙන්න මේ bar chart කියන එකට ඊෙන් සිලෙක්ට් කරලා මම මේක ක්ලික් කරනවා. ඒක ක්ලික් කරපුවම bar charts අපිට විවිධ වර්ග මෙතන ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය bar chart කිව්වත් එක එක වර්ගයේ bar chart අපිට නිර්මාණය කරගන්න පුළුවන් නේ. ඒ කියන්නේ ඒවා මේ එක අපිට අවශ්‍ය පැටර්න් වල නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. මම මුල් මේක ගන්නවා සරලම අවස්ථාව. අරගෙන මම මෙතන ඒක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරපුවාම බලන්න මෙතන chart එකක් නිර්මාණය වෙලා ආවා. මේක ආවේ අපේ chart එක. ඒ කියන්නේ මෙතන මේ තියෙන දත්ත වලට අදාළව තමයි මෙන්න මේ chart එක නිර්මාණය වෙලා තියෙන්නේ. මේ chart එක නිර්මාණය වෙලා තියෙන්නේ විවිධ ළමයින් ශිෂ්‍යයන් ගත්තාම ඔවුන්ගේ විවිධ විෂයන් වල ගත්ත ලකුණු පදනම් කරගෙන තමයි තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට maths වලට ගත්ත ලකුණු නම් මේ maths වලට අදාළ කී එක මෙතන දීලා තියෙනවා. maths වලට ගත්ත ලකුණු මේ නිල් පාටින් පෙන්නලා තියෙනවා. දැන් මේ ශිෂ්‍යයාගේ maths වලට පෙන්නලා නැහැ. හේතුව තමයි එයාගේ absent නේ. absent නම් පෙන්නන්නේ නැහැ. ඉතින් ඒ වගේ අපිට නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් ඔබට මේ ප්‍රස්ථාරවල තියෙන විවිධ styles යොදා ගන්න පුළුවන්. එක එක අවස්ථානුකූලව. මෙතනින් අපිට styles තෝරා ගන්න පුළුවන්. මේ බලන්නකො මෙතන මේ නම පෙන්නන හැටි, ලකුණු පෙන්නන්න දෙන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ colors වෙනස් කරන්න පුළුවන්. background colors ඔය වගේ වෙනස් කරන්න පුළුවන්. ඒවට තම කිසි තවත් අඳුනා ගැනීම පහසු වෙන විදිහේ මෙහෙම දෙන්න පුළුවන්. දීලා ඔබට ඔය වගේ ප්‍රස්ථාරයක් නිර්මාණය කර ගැනීමේ හැකියාවත් මේ Excel වල තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ බලන්න කොහොමද මේ Excel භාවිතා කරලා ප්‍රස්ථාරයක් නිර්මාණය කරගන්නේ කියන එකත් මෙතන බලන්න සිද්ධ වෙනවා. ඉතින් මම තියෙන්නේ මෙතන ඒ නිර්මාණය කළා වගේම තවත් නිර්මාණය කරගත්ත වගුවකට අදාළ වෙන විදිහට නිර්මාණය කරගත්ත ප්‍රස්ථාරයක්. ඉතින් ඔබට ඇත්තටම මම මෙතනදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ Microsoft Excel කියන පැතුරුම්පත් මෘදුකාංගය භාවිතා කරලා කොහොමද ප්‍රායෝගිකව යම් දේවල් කරන්න කියන එක. මූලිකව ලකුණු ලයිස්තුවකට සිදු කරන දේවල් තමයි අපි මෙතනදී ඉගෙන ගත්තේ. ලකුණු ලයිස්තුවක් නිර්මාණය කිරීම, ඒ ලකුණු ලයිස්තුවට යම් ෆන්ක්ෂන් භාවිතා කරන හැටි වගේ කෙටියෙන්. නමුත් මේකෙදි ප්‍රායෝගිකව අපි විසින් කළ යුතු ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම තනිව මේ වගේ මෘදුකාංගයක් භාවිතා කරලා මේ වගේ ලයිස්තුවක් හදලා ඒක එකතු කිරීම, අඩු කිරීම, විවිධ ගණිත කර්ම කරලා සිදු කරලා බලන්න. මේ ගැන ඔබට තවදුරටත් එතකොට අධ්‍යයනය කරන්න පුළුවන්. මේකට අදාළව නිර්මාණය කරන ලද ප්‍රශ්න කීපයක් අඩංගු කුඩා ප්‍රශ්න පත්‍රයක් ඔබට මෙතන මේ වීඩියෝ එකට අදාළව ස්ථානයේ ලින්ක් එකක් මම දාලා තියෙනවා. ඒ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ පුළුවන් නම් හැකියාවක් තියෙනවා නම් ඒ ඩවුන්ලෝඩ් කරගත්ත ලින්ක් එකේ තියෙන ප්‍රශ්න පත්‍රය කරන්න බලන්න. ඒක මම හිතන්නේ බොහෝ විට ඔබට ප්‍රයෝජනවත් වේවි.